ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කැලණි පුදබිමේදී මහින්ද රාජපක්ෂ සිව්වෙනි වරටත් අග්‍රාමාත්‍ය දුරේ දිවුරුම් දෙයි. දිවුරුම් දීමෙන් අනතුරුව රටපුරා ජය සැමරුම්. නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම ලබන බදාදා මහනුවර මගුල් මඩුවේදී. පක්ෂ කිහිපයක ජාතික ලයිසු නම් කිරීම් අර්බුදයක. දිවයිනේ සියලු පාසැල් හෙට සිට අධීර කිහිපයකින් විවෘත වෙයි. 20 වෙනිදා පාර්ලිමේන්තු එන අයට සෞඛ්‍යාරක්ෂිත නීතිමාලාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව අමතනකොට මුවාවරණය පැළඳගෙනම තමයි ඒ ඇමතීම කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ කැලණිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී. නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම වෙනුවෙන් මෙම අභිමානවත් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ කැලණිය රජමහා විහාරස්ථ භූමියේදී. එම අවස්ථාවට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් අන්‍යාගමික නායකයින් සම්භාවනීය අමුත්තන් සහ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නියෝජිතයින්ද සහභාගී වී සිටියා. දුරේ දිවුරුම් දීම සඳහා සැපැමිණි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් පිළිගනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව භූමියට පැමිණියේ ඉන් අනතුරුවයි. Mahinda Rajapaksa wears his speech and was presented with the උතුම් කැලණි මේ විහාරයේ මණ්ඩපයේ ඉදිරිපසින් පිටා විස්ථාවට සහභාගී වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ඉන් අනතුරුව කැලණිය පුද භූමියේ විහාර මන්දිරයේ පක්ෂ මහ සංගරුවනේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරු අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම වෙනුවෙන් ඉදි කළ විශේෂ මණ්ඩපය වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් පැමිණියා. මහ සංගරුවනේ ආශිර්වාද මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් වූ ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් ලෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානී ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මෙවර මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ වැදුණු මහින්ද රාජපක්ෂ මහතා මනාප 5,27,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව සනිටුහන් කළා. අද දිනේදී මහින්ද රාජපක්ෂ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිව්වැනි වරටයි. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙලෙස සුබ පැතුම් එක් කළා. අනතුරුව විහාර මන්දිරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජය පිරිත් සජ්ජායනා කරමින් මහ සංගරුවන මෙලෙස ආශිර්වාද කළා. ඉරියායුච වන්නෝච භෝගං බුද්ධිච යසවා සාච ආයුච ජීවසිද්ධි භවන්තු තේ.
අග්‍රාමාත්‍යවරයාගේ දියුරුම්දීම දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් කැලණිය පුදබිම වෙත පැමිණ සිටි අතර ඔවුන්ට ආචාර කිරීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමතක කළේ නැහැ. A premier with a clear mandate of more than 2/3 majority. මේ අතර දියුරුම්දීමෙන් අනතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. විහාරස්ථානයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ නාරහෙන්පිට අභයාරාම විහාරස්ථානයටද පැමිණියා. ආගමික වතාවත් වලින් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. ඔබතුමා තමයි අපේ ජීවිත කාලය තුළ අපට සාමය පෙන්වලා දුන්නේ, ළඟා කරලා දුන්නේ. ඒ සාමය තුළ තමයි අපි ජීවත් වන්නේ. මුවග සිනහා රැවුදින විට හද සොම්නස උතුරයි මහින්ද අගමැති මැති දුට දලදා හිමි සරණයි. විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමගද අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වීමට අමතක කළේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපතිවරයෙකු ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසයේ නොමකෙන මංසලකනු තැබූ සුවිශේෂී දේශපාලඥයෙක්. අද දින සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන් මේ කෘතහස්ත දේශපාලඥයා පිළිබඳව අප තබන සටහනයි මේ. පර්සි මහින්ද රාජපක්ෂ 1945 වසරේ නොවැම්බර් 18 වෙනිදා උපත ලැබුවේ ඩේ රාජපක්ෂ යුවලගේ දෙවැනි පුත්‍රයා ලෙසින්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මෙන්ම කොළඹ තර්ස්ටන් සහ නාලන්දා යන විද්‍යාලවලින් අධ්‍යාපනය හැදෑරූ මහින්ද රාජපක්ෂ එම විද්‍යාලවල කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුවෙකු වුණා. දශක ගණනාවක් බෙලියත් ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ තම පියා වූ ඩී රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඔහු දේශපාලනයට අත්පොත් ලැබුවා. පියාගේ අභාවයත් සමග බෙලියත්ත ජනතාව සමග අත්වැල් බැඳගත් මහින්ද රාජපක්ෂ 1970 දී පැවැත් වූ මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා. 25 වැනි වියේදී ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එවක පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි. කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු 1974 වසරේදී නීතිඥයෙකු ලෙස දියුරුම් දුන්නා. සමානුපාතික ක්‍රමයට පැවති මෙරට පළමු පාර්ලිමේන්තු මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස ඔහු යළිත් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1989 වසරේදී. පැවති ප්‍රේමදාස රජයට එරෙහිව විපක්ෂය සංවිධානය කළ දැවැන්ත අරගල රැසකට පණ දෙමින් පාදයාත්‍රා ඇතුළු විරෝධතා රැසක් මෙහෙය වූ සටන්කරුවා වූයේ ඔහුයි. දිගින් දිගටම සිදු කළ ජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් බලයට පත් වූ නව පොදු පෙරමුණු රජයේ කම්කරු අමාත්‍යවරයා වන්නේද මහින්ද රාජපක්ෂ මහතායි. 2001 වසරේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලයට පත්වද්දී මහින්ද රාජපක්ෂ මහතා මුල් වරට 2002 වසරේදී විපක්ෂ නායක ධුරයට පත්වනවා. අනතුරුව 2004 වසරේ බලයට පත්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වනවා. 2005 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙසින් තිවුණු ජයග්‍රහණයක් අත්කරගන්නා ඔහු පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වනවා. 30 වසරක් රට වෙනසූ LTT ත්‍රස්තවාදයට එරෙහිව හමුදාව මෙහෙයවා ජය ලබන ඔහු ලොව බිහිසුණුම ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත් නායකයා ලෙස ඉතිහාසයට එක්වනවා. 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයෙන්ද ඔහු ලබන්නේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. අධිවේගී මාර්ග දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් ශ්‍රී ලංකාව ශීඝ්‍ර දියුණුවක් කරා රැගෙන යාමට රාජපක්ෂ රජය දරන ප්‍රයත්නය මෙහිදී කැපී පෙනෙනවා. කෙසේ වෙතත් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව මැදමුලන නිවසට ගිය එතුමාගේ සුවදුක් විමසීමට වැල නොකැඩී ආ ජනතාව ඉල්ලා සිටියේ යලි දේශපාලනයට පිවිසෙන ලෙසයි. දිවයින පුරා මහින්ද සුළඟ නමින් දැවැන්ත ජනරැලි සංවිධානය වුණේ ඒ අනුවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2015 අගෝස්තු මාස පැවති මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තාගත මනාප සංඛ්‍යාවකට හිමිකම් කියමින් පාර්ලිමේන්තුවට තේරීපත් වන රාජපක්ෂ මහතා විපක්ෂයේ අරගලවලට නව ජවයක් ලබා දෙමින් පැවති යහපාලන රජයට ප්‍රබල අභියෝගයක් එල්ල කළා. ඉතා කෙටි කලක් තුළ ගොඩනැගෙන නව දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙය වූ ඔහු 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සටනින් එම පක්ෂයට අති දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ ඔක්තෝබර් 26 වෙනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළිත් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලබනවා. කෙසේ වෙතත් පැවති දේශපාලන වාතාවරණය තුළ එම වසරේ දෙසැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන ඔහු විපක්ෂ නායකවරයා ලෙස යළිත් ජනසටනට පනපවනවා. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළ මහින්ද රාජපක්ෂ මහතා ඉතා සංවිධානාත්මකව ජනාධිපති සටන මෙහෙයවනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ 69 ලක්ෂයක ජනතා කැමැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමයි. ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තෙවැනි වරටත් දිවුරුම් දුන්නා. මෙවර මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 5,27,364ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව සනිටුහන් කරමින්. අද දින දිවුරුම් දුන් අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වන්නේ සිව්වරක්ම එම තනතුර දැරූ තෙවැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි. දෙවරක් ජනාධිපතිවරයෙකු, සිව්වරක් අග්‍රාමාත්‍යවරයෙකු සහ දෙවරක් විපක්ෂ නායකවරයෙකු ලෙස දශක 5කට අධික කාලයක් විශිෂ්ට ජනතා පුත්‍රයෙකු ලෙස සේවය කරන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයට නොමැකෙන මං සලකුණු රැසක් එක් කළ දේශපාලනඥයෙක් මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යතුමනි. කොරෝනා ව්‍යසනයෙන් දේශය සහ මුලින්ම මුදාගෙන සංවර්ධනයේ ඉම් කරා මව්බිම රැගෙන යාමට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යන්න ස්වර්ණවාහිනියේ අපේ පැතුමයි. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමත් සමග රටපුරා විවිධ සැමරුම් පැවැත්වුණා. මේ අතර රාජනායකයන් රැසක්ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබුණා. පලස්තීන ජනපති මොහොමඩ් අබ්බාස් මහතා, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය, රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටන් මහතා ඇතුළු රාජ්‍ය නායකයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළා. මේ අතර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක් කර තිබෙනවා. චීනයේ මෙරට වැඩබලන තානාපති හුවෙයි මහතා ඊයේ අර්ලේගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වී චීන කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සේ දුරේ දිවුරුම් දීමත් සමග අද රටපුරා ජය සැමරුම් පැවැත්වුණා. කොළඹ පිටකොටුව වෙළඳ සංගමය රතිඤ්ඤා දල්වමින් සැමරුම් සිදු කළේ මෙලෙසින්. අම්බලන්ගොඩ නගර මැදයේදී නගර සභා මන්ත්‍රීවරුන් ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් කිරිබත් සංග්‍රහයක් පැවැත්වුවා. ගාල්ල නගර මැදයේදී ජනතාව සැමරුම් සඳහා එක්ව සිටියා. කඳුකරේ ජනතාවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට සුභාශිංසනය කරමින් සැමරුම් සඳහා එක්ව සිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් සැමරුම් පැවැත්වුණා. මේ අතර දිවයින පුරා ප්‍රදේශ රැසකම ජනතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේ මෙලෙසින්. ගම්පා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද පෙරවරුවේ ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ජනතාවට අවශ්‍යව තිබෙනවා මේ රටේ සංවර්ධනය දකින්නට. මේ රටේ තියෙන ගැටලු වලට විසඳුම් දකින්නට. අප විසින් කළ යුත්තේ මෙන්න මේ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මැද කොළඹ ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය පළ කිරීමට එක් වුණා. ඒ මහතා විහාරස්ථාන කිහිපයකටද පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මැද කොළඹ ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය පළ කිරීමට එක් වුණා. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ කොළඹ ලංකාරාම විහාරස්ථානයටයි. කල්යාණි ගංගාරාම විහාරස්ථානයට පැමිණියේ මහතා මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. සුචරිත ශාලාවී පැවති පිළිගැනීමේ උත්සවයකටද ඒ මහතා එක් වුණා. සුචරිත ප්‍රදේශයට පැමිණියේ විශේෂයෙන්ම මෙවර මහමැතිවරණයේදී මටත් මගේ සහෝදර මුජිබුර් රහ්මාන් මේ සංවිධායකතුමාටත් අසීමිත සහයෝගයක් ශක්තියක් ලබා දුන්නු අපේ ආදරණීය සුචරිතය ආශ්‍රිත බල ප්‍රදේශයේ ජනතාවට අපේ ස්තුතිය පුද කරන්න. ඒ වගේම අපි විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් මේ රටේ සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුල බෞද්ධ පිරිසිදු නිර්මල නිර්ව්‍යාජ ප්‍රතිපත්ති හරහා මේ රටේ ජාතිවාදයේ ජාතිවේදය, ආගම්වාදයේ ආගම්වේදය, අන්තවාදයේ ත්‍රස්තවාදය සහ මුලින්ම මුලිනු පුටා දමන්නට අපි විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සෙසු සමාජිකයන්ගේ අත්සනින් යුතුවයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟවැද ජයග්‍රහණය කළ අපේක්ෂකීන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබෙනවා. එලෙස තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සෙසු සමාජිකයන්ගේ අත්සනින් යුතුවයි. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තියට අනුව මන්ත්‍රීවරුන් 196 දෙනා මහජන ඡන්දයෙන් තේරීපත් වූ බවයි මෙම ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇත්තේ. මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ඒ පක්ෂ ලබාගත් ඡන්ද අනුපාතය අනුව ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් ලෙස බෙදී යනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලයිස්තු මන්ත්‍රී දුර 17ක් හිමි වූ අතර ඔවුන් මේ වන විටත් ජාතික ලයිස්තුව නම් කර අවසන්. පසුගියදා මරණ දඬුවම හිමි වූ ප්‍රේමලාල් ජයසේකරගේ නම මෙම ගැසට් පත්‍රයට ඇතුළත් වන්නේද යන්න පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිව තිබුණා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් අප විමසීමක් කළ අතර ඔහු පැවසුවේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව මරණ දඬුවම හිමි වූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි නොවුනත් ඔහුගේ නම මැතිවරණ කොමිසමෙන් ගැසට් කළහොත් ඔහුට පාර්ලිමේන්තු අසුනක් දැරීමේ හැකියාවක් පවතින බවයි. පසුගියදා මරණ දඬුවම හිමි වූ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරඟ වැදුණු ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම මේ වන විට නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ මෙලෙස සඳහන්ව තිබෙනවා. මෙරට නවවන පාර්ලිමේන්තුව ලබන 20 වෙනිදා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. එමෙන්ම මේ වන විට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම පිළිබඳවද සැලසුම් කර ඇති බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලයිව් 88 වෙත පැවසුවේ. 2020 මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ 9 වෙනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයේ ගැසට් කෙරුණද ජාතික ලයිස්තු වලින් නම් කරන පුද්ගලින් ඇතුළත් නාම ලේඛනය මෙතෙක් ගැසට් කර නැහැ. ජාතික ලයිස්තු වලින් නම් කරන පුද්ගලින් ඇතුළත් නාම ලේඛනයේ ගැසට් කිරීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ලබන 12 වෙනිදා බදාදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීමට නියමිත බවයි. එම අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරු 26කට සීමා කරන බව රජයේ ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. අපි ඔබ දන්නව ඇති කතානායකතුමාගේ ආසනේ දකුණු පැත්ත තමයි අපි වෙන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට. විපක්ෂය සඳහා වම් අත පැත්ත. එතකොට දැන් 20 වෙනිදා වෙනකොට හිතනවා කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීලා තිබේ. ඒත් අපි විශේෂ වෙන් කිරීමක් කරන්නේ නැහැ. නමුත් නිල නොවන මට්ටමින් අපි ඉදිරි පේලි දෙකක් විතර කැබිනට් අමාත්‍යවරුන් සඳහා වෙන් කිරීමක් කරගෙන සිටිනවා. ඔහු කියා සිටියේ සමාජ දුරස්ථභාවයේ තබා ගැනීමෙන් වඩාත් සෞඛ්‍යාරක්ෂිතව සභාගර්භය තුළ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් මෙලෙස සපයන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව අමතනකොට මුවාවරණය පැලඳගෙනම තමයි ඒ ඇමතීම කරන්න ඕනේ. මුවාවරණය ගලවන්න බෑ. එහාට තව දීලා තියෙනවා නිර්ණායකයන් කීපයක් තමන්ගේ වෙන් කරපු ආසනයේ තමයි ඉඳ ගන්න වෙන්නේ. පිළිගැනීම්, සතුට පළ කිරීම ආදිය වෙන්න පුළුවන්. අතට ඒක නිසා සිප ගැනීම්, අතට අත දීම්, වැළඳ ගැනීම් ආදියෙන් වළකින්න කියලත් නිර්ණායකයන් වල තියෙනවා. ඊට අමතරව අපි තවත් ගැලරියටත් ඒ වගේ නිර්ණායකයන් තියෙනවා. මීටරයේ පරතරය තියලා තමයි අපිට මේ පාර ගැලරියට අමුත්තන් ගෙන්නන්න තියෙන්නේ. නමුත් අපි මේ අවස්ථාවේ ගැලරියට මුත්තන්ට එන්න දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ගැලරිය ආසන 600කින් භාගයක් කියන්නේ 300යි. ඒතකොට අපිට මේක සීමා කරන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ගරු മന്ത്രിවරයෙක්ට එකක් හෝ දෙකක් තම පවුලේ උදවියට පමණක් දෙන්න පුළුවන්. ඒත් එහාට මොනවත්වත් කරන්න බෑ. මොකද මේ තියෙන සීමාවන්ට යටත් වෙන්න ඕන නිසා. නවරජයේ කැබිනට් මණ්ඩලය ලබන බදාදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේදී දිවුරුම් දීමට නියමිතයි. මේ අතර මෙවර මහමැතිවරණ මනාප ප්‍රතිඵලවලට අනුව ඉහළම මනාප ප්‍රතිශතයන් වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සමත් වී තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78.17ක්. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී නවරජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වෙනි බදාදා දිවුරුම් දීමට නියමිතයි. එහිදී නවරජයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 26 දෙනෙකුට පමණ සීමා කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වනවා. මේ අතර මෙවර මහමැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 75.89ක් ඡන්දය ප්‍රකාශ කර තිබීම කැපී පෙනෙනවා. මෙවර මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉහළම ඡන්ද ප්‍රතිශතය ලැබී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයෙන්. එහිදී ඡන්ද 45783ක් හිමි කරගත් එම පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රතිශතය 78.17ක්. සමගි ජනබලවේගයේද ඡන්ද 64692ක් ලබා 73.39ක් වූ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබා ඇත්තේ මැද කොළඹ ආසනයෙන්. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව වූ 5,27,364ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ අතර එම ප්‍රතිශතය 81.13ක්. එය මහමැතිවරණ ඉතිහාසයේ තෙවැනි වැඩිම මනාප ප්‍රතිශතය වන අතර සිව්වන දිනා ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජනබලවේගයෙන් කොළඹට තරඟ කළ සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු ඡන්ද 3,57,744ක් ලබාගෙන 78.97ක ප්‍රතිශතයක් වාර්තා කළා. මෙවර මහමැතිවරණයෙන් කාන්තාවන් 10 දෙනෙකුම පාර්ලිමේන්තුවට තේරී පත්වීමද කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පවිත්‍රා වන්‍යාරච්චි, මුදිතා සොයිසා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, රාජිකා වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර එම පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මංජුලා දිසානායක හා සීතා අරඹපොළ නම් කර තිබෙනවා. සමගි ජනබලවේගයෙන්ද රෝහිණී කවිරත්න හා තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර ඔවුන්ගේ ජාතික ලැයිස්තුව මෙතෙක් නිල වශයෙන් නම් කර නැහැ. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුද පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර ඉන් 13 දෙනෙකුම පොහොට්ටුව ලකුණින් තරඟ කළ අයයි. මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල සිල්වා, දුමින්ද දිසානායක, රංජිත් සීමලාපිටිය හා දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ඒ අතර සිටිනවා. එසේම ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, ශාන් විජේලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර, කාද මස්තාන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයට තරඟ කළ අංගජන් රාමනාදන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණා. මේ අතර පොහොට්ටුව ලකුණින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්. එම පක්ෂේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ හා උද්දික ප්‍රේමරත්න යන මහත්වරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර ජාතික ලැයිස්තුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර තිබෙනවා. This is Live at 8. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් දකිමු දැන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට තම මන්ත්‍රී කණ්ඩායමේ පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රී මණ්ඩලය මෙම තීරණයට එළඹුණේ අද එම පක්ෂ කාර්යාලයේ පැවති හමුවකදී. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. එම පක්ෂේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පළවෙනි වතාවට අපේ මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අපේ පක්ෂ සභාපතිතුමත් එක්ක ඉඳගත්තා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමා අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ 100% අපි සහයෝගය දීලා වැඩ කරන්න තීන්දුව කරා. ඒ වගේම ඉදිරියේ පාර්ලිමේන්තුවේ තියෙන ඕනම ක්‍රියාවලියකදී අපේ ශක්තිය දෙනවා. අධිකාරී ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාත් එකට එකතු වෙලා අපි අපේ වැඩ කටයුතු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. කැබිනට් අමාත්‍යවරු තාම දන්නේ නැහැ. ඒ ගැන අනාගතේ. දන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න. අකාරණයක දූරය සඳහා මේ මන්ත්‍රී පරිෂදයේ මහත්මයා යෝජනා වෙනවා. බලමු තාමත් ඒ ගැන තීරණයක් නැහැ. බලමු 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පසු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දකිමු. මම සන්තෝෂ වෙනවා ගම්පා දිස්ත්‍රික්කය අපේ දේශපාලන ඉතිහාසයේ මන්ත්‍රීවරු 13 දෙනෙක් පත් කරගන්න දිස්ත්‍රික්කයේ නායකයා හැටියට මට පුළුවන්කම ලැබුණා. මම මැතිවරණය සම්පූර්ණ මෙහෙව්වේ කණ්ඩායමක් එක්ක පෞද්ගලික මනාපවලට නෙමෙයි. ප්‍රසන්න මහ ලොකුවට කෑ ගැහුවට ප්‍රසන්නට එන්න පුළුවන් උනේ දෙවනියට. පළවෙනියට ආවේ වියත් මගේ කෙනෙක්. මේ වගේ මම හිතනවා පොහොට්ටුවේ දැනටපත් වෙච්ච අය සන්තෝෂෙන්නේ නැහැ. ඒගොල්ලන් ඉන්නේ කලකිරීමකින්. නාලක ගොඩේවා ජීවිතේ කිසිම දිනක තනතුරු ඉල්ලන්නේ. කිසිම දිනක රස්සා ඉල්ලලත් නෑ. රස්සා මාව හොයාගෙන තනතුරු මාව හොයාගෙන මේ වෙලාවෙත් මම කිසිම වෙලාවක ගිහිල්ලා තනතුරක් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා තනතුරක් දුන්නොත් ඒ තනතුර කිතුවට වඩා හොඳට කරන එක තමයි මගේ ක්‍රමවේදය තියෙන්නේ. දැන් අපෙන් අහන ප්‍රධානම ප්‍රශ්නේ තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපේ ගනුදෙනුව මොකක්ද? ඉතින් මම එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පුද්ගලයෙක් හැටියට මම එක්සත් ජාතික පක්ෂයට ඉල්ලීමක් කරනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අලුතෙන් පැලවෙන ගස් ශක්තිමත් කරගන්න, දිරච්ච ගස් ඒවට හේතු කරගන්න අවශ්‍ය නැහැ. දිරලා වේයෝ ගහලා කඩන් වැටලා පුස්කාලා තියෙන ගස් ඒවා හේතු කරගන්න බෑ. අලුතෙන් පැලවෙලා අලුතෙන් ශක්තිමත් වෙන්න යන ගස් වලට. ඒකන්ද එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න පිරිස කිසිසේත්ම මේකට ගාවාගත නොයුතුයි. සජිත් ප්‍රේමදාසලගේ අනුර කුමාරලා කිව්වේ පුළුවන් නම් 69 ලක්ෂේ ළඟට ගන්න පුළුවන් නම් ගන්න කියලා. හැබැයි මේ රටේ ජනතාව 59% සහතිකයක් දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයට ඉදිරියටත් මේ කටයුත්ත කරගෙන යන්න ඔබතුමාස තමයි මේ රටේ රාජ්‍ය නායකයෙකුට ඒ වෙන පිළ ගෙනියන්න ඕන කියලා. 3/2ක බලයකට සාපේක්ෂ පාර්ලිමේන්තුවේ බලයක් අද මේ ආණ්ඩුවට ලැබිලා තියෙනවා. අපි රජයට කියා සිටිනවා ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ බලය අවභාවිතා කරන්න එපා. නොවැම්බර් 16 සජිත් මහත්තයලා රනිල් මහත්තයලා සහ ගෝඨාභය මහත්තයා අතර තිබ්බේ 13 ලක්ෂයට 5000ක පරතරයක්. මාස 9කට පස්සේ මේ ලක්ෂ 13 ලක්ෂේ පරතරය කීයක් වෙනවද? ලක්ෂ 38ක් වෙනවා. මොකද වෙලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ ගිය මැතිවරණයේදී ගෝඨාභය මහත්තයා විශ්වාස නොකරපු දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගෝඨාභය මහත්තයා විශ්වාසයෙන් ඡන්ද දීලා තියෙනවා. COVID-19 අවදානමත් සමග වසා දැමුණු පාසල්වල සියලු ශ්‍රේණි හෙට සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධීර කිහිපයක් යටතේ. මෙවන විට රට තුළ පවත්නා යහපත් වාතාවරණය හමුවේ සියලු පාසල් යලි හෙට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධිරේක ලේකම් රංජිත චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුනට හෙට සිට අධීර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ අධීර කිහිපයක් යටතේ සතිය දිනවල ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව සතිය දින 5ම පහ ශ්‍රේණියේ සිසුන් පාසලට පැමිණිය යුතු නමුත් පළමු ශ්‍රේණියේ සිට 4 වන ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියට දින කිහිපයක් පමණයි. සෑම සතියකම සඳුදා පළමුවන ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා දෙවන ශ්‍රේණියේ සිසුන්ද, බදාදා තුන්වන ශ්‍රේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතුයි. 4 වන ශ්‍රේණියේ සිසුන් පාසලට පැමිණිය යුත්තේ සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි පමණයි. යලි දැනුම් දෙනතුරු මෙලෙස සිසුන් පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශ අධිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසන්නේ.
සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීක පාසල්වලට සිසුන් පැමිණිය යුතු ආකාරයද අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සතියේ සෑම දිනකම සඳුදා 6 වන ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා 7 ශ්‍රේණියේ සිසුන්ද, බදාදා 8 ශ්‍රේණියේ සිසුන්ද පැමිණිය යුතු වනවා. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැමිණිය යුතු වන්නේ 9 වන ශ්‍රේණියේ සිසුන්. එහෙත් 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලු සිසුන් සතියේ දින පහේම පාසලට පැමිණිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ COVID-19 වෛරසය සම්පූර්ණයෙන් පාලනය වනතුරු මෙලෙස පියවර කිහිපයක් යටතේ හෙට දින සිට පාසල් ආරම්භ කරන බවයි. නමුත් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලු ශ්‍රේණි සඳහා සිසුන් පැමිණිය යුතු වනවා. හෙට සිට පාසල්වල අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර ඔවුන්ට ඉගැන්වීම් කටයුතු වලට අමතරව සෞඛ්‍ය කටයුතු වල වගකීම්ද පැවරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. This is Live at 8. යළිත් අවධානය දේශපුවතක් වෙත. මෙවර මැතිවරණයේදී එක් පක්ෂ සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. මේ අතර මෙවර මැතිවරණයෙන් තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරහ සඳහා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට අපේ ජනබල පක්ෂය අද තීරණය කළා. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 17ක් සහ සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7ක් හිමි වුණා. ජාතික ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, අපේ ජනබල පක්ෂය, ඉලංගේ තමිල් අරුසු පක්ෂය සහ අකිල ඉලංකේ තමිල් කොංග්‍රසයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර එක බැගින් හිමි වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පසුගිය 7 වෙනිදා නම් කළ අතර ඉලංගේ තමිල් අරුසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා පත් කළේ මෙවර මහමැතිවරණයට දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ තවරසා කලේ අරසන් මහතායි. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 පිළිබඳ අවසන් තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවයි ඒ ජාතික ලැයිස්තු අපේක්ෂක තිස්ස අත්තනායක මහතා පැවසුවේ. සමගි ජනබලවේගයේ නියෝජනය කරන සෙසු පක්ෂද හෙට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වනු ඇති. කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි. මේ අතර සමගි ජනබලවේගයෙන් තරඟ කළ සෙසු පක්ෂවලටද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ලබා දිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් මහතා පවසනවා. සමගි ජනබලවේගයේ සන්ධානයක්. සන්ධානය තුළ පවතින පක්ෂවල ඒ පක්ෂවල ලබාගත් මන්ත්‍රී ධූරය ලබාගත් ඡන්ද තොගය පදනම් කරගෙන මේ සම්බන්ධ සාකච්ඡාව පවත්වනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් හිමි වූ ජාතික ජනබලවේගයේද කවුරුන් නම් කරන්නේද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙවර මහමැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් පමණක් හිමි වූ එක්සත් ජාතික පක්ෂය එම මන්ත්‍රී දුරේ සඳහා කවුරුන් පත් කරන්නේද යන්න හෙට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරනු ඇති. මේ අතර වජිර අබේවර්ධන මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ ලබා දිය යුතු බවට යෝජනාවක් අද රැසූ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී සම්මත වුණා. මේ අතර අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ කාහට ලබා දෙනවාද යන්න පිළිබඳව පක්ෂය තුළ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. ඒ අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමල තිස්සේමයන් තමන් වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා පත් කරන ලෙස ලිපියක් මැතිවරණ කොමිසම වෙත පෙරේදා යොමු කිරීමත් සමගයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අපේ ජන බල පක්ෂය පැවසුවේ සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට තීරණය කර ඇති බවයි. පක්ෂයේ ඒ ලේකම් හාමුදුරුවෝ ගත්තේ වැරදි තීන්දුවයි අපි හෙලා දකිනවා. මේ වෙනතෙක් උන්වහන්සේ කට්ටි පනිමින් සිටිනවා. ඒ අනුව පක්ෂ සභාපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් හිටපු මහ ලේකම් වේදිලිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා. පක්ෂයේ නව මහ ලේකම් හැටියට නිශාන්ත රත්නායක මහතා පත් කරලා ඒ අවශ්‍ය ලිපි මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයාට දැන් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේ ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවට යැවීමේදී යම්කිසි ගැටලුවක් තියෙනවා. මොකද ඥානසාර ස්වාමීන් වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය හැකි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේදය මේ වෙනකොට අනුගමනය කරමින් යනවා. මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යවනවා කියලා. කෙසේ හෝ ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවේ හසුන් ගන්නවා. ඒක ඒකාන්තයි. කෙසේ වෙතත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා තමන් වහන්සේ පත් කරන ලෙස ඉල්ලූ අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමල තිස්සේමයන්
මෙලෙස අදහස් පළ කළා. පක්ෂ මහලේකම්වරයා නැතුව එහෙම කිසිම තීන්දුවක් ගන්න අතුරුලේ රතන හාමුදුරුවෝ තින්නෝනේ. ඥානසාර හාමුදුරුවෝ ඔය කියන විදිහට පත් කරන්න බෑ ක්‍රමයක් නෑ. පත් කරන්න බැරි අරුබුදයක් තියෙනවා. ඥානසාර හාමුදුරුවෝ පත් කිරීම සම්බන්ධව මගේ අදහසේ විරෝධයක් නෙමෙයි තියෙන්නේ. දැනට තියෙන්නේ මම නම් කරලා තියෙන ඒ නම ගැසට් කරන එකයි. දැන් මට වෙන කෙනෙක් පත් කරලා එයා අයින් වුණොත් හොඳයි. අයින් වුණොත් මම කොහොමද ඥානසාර හාමුදුරුවෝ පත් කරන්නේ? හැබැයි මම පත් වෙලා මට අයින් වෙලා ඥානසාර හාමුදුරුවෝ පත් කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ විතරයි ඥානසාර හාමුදුරුවෝ පත් කරන්න බැහැ කියන්නේ. ඒ වගේ ක්‍රමයකට තමයි මේ නීති උපදෙස් අරගන්නේ. දැන් හැංගිලා ඉන්නේ මරනවා කියන එක සුවර මට. අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිසි මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් විමසීමට පූජ්‍ය අතුරුලී රතන හිමියන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. අද සවස අර්ලගන් විලදී අනතුරක් සිදු වුණා. අනතුරින් 16 වියති පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එසමගින් live at 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.